හරි. එතකොට ප්‍රතික්‍රියක තාප ශක්තිය අරගෙන ප්‍රතිඵල හදනවා නම් ඒ වගේ ප්‍රතික්‍රියාවක් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියලා අපි සලකනවා. එතකොට ප්‍රතික්‍රියක වල ශක්තිය මම ඉස්සෙල්ලා වගේම සංකේත දැම්ම E1 ප්‍රතිඵලවල අපි දැම්ම ඉස්සෙල්ලා E2 කියලානේ. E2 තාප ශක්තිය E3. ශක්ති සංස්ථිති මූල ධර්මයට අනුව දරු ඉස්සෙල්ලාත් ඉගෙන ගත්තා. ශක්තිය මවන් හෝ විනාශ කරන්න බෑ. එහෙනම් ආරම්භක ශක්තිය අවසාන ශක්තියට සමානයි. ඒ කියන්නේ ආරම්භක ශක්තිය කියන්නේ E1 ධන E3. E1 ධන E3 සමානයි මේ දෙන්නගේ ශක්තිය සමානයි E2. දැන් ඉන්නේ මේ ආකාරයට. ආරම්භක ශක්තිය අවසාන ශක්තියට සමානයි. දැන් මට දරුවෝ කියන්නේ අපේ ප්‍රතික්‍රියක වල ශක්තිය E1 ප්‍රතිඵලවල ශක්තිය E2. මේ දෙකෙන් වඩා විශාල වෙන්නේ මොකක්ද? බොහොම පැහැදිලි. මේකට මේක එකතු වෙලා නම් මේක හැදෙන්නේ. මේකට මේක එකතු වෙලා නම් මේක හැදෙන්නේ. මෙයාට වඩා මෙයා ලොකුයි. බොහොම පැහැදිලි. මේකට වඩා මේක ලොකුයි කියන්නේ E1ට වඩා E2 විශාල වෙයි. මොනවද දරුවෝ මේ E1 E2 කියන්නේ? E1 කියන්නේ ප්‍රතික්‍රියක වල ශක්තිය. ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි. ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි කියන්නේ ශක්තිය වැඩි වෙන්න අපි මොකද කිව්වේ? ස්ථායීතාවය අඩු වෙනවා. මෙයාට වඩා මෙයාගේ ශක්තිය වැඩි කියන්නේ ශක්තිය වැඩි වෙන තරමට මෙයාට වඩා මෙයාගේ ස්ථායීතාවය අඩුයි. කාගේද මේ? E1 කියන්නේ ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි කියන්නේ ස්ථායීතාවයේ ප්‍රතිඵලවල අඩුයි. කාට සාපේක්ෂවද? ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව. අපි ලියමු. ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතිඵලවල ශක්තිය වැඩි. ප්‍රතිඵලවල ශක්තිය වැඩි වගේම ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතිඵලවල ස්ථායීතාවය එතකොට මොකද වෙන්නේ? අඩු වෙනවා. ශක්තිය වැඩි වෙන්න ස්ථායීතාවය අඩු. හරි. ඉස්සෙල්ලා වගේම දැන් කාරණා ලේසි. ඉස්සෙල්ලා වගේම ශක්ති විපර්යාසයේ සැලකුවොත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක මොකද වෙන්නේ? අගයකින් මුලයකම තමයි කොහොමත් අඩු කරන්නේ. ශක්ති විපර්යාසය අපි ඩෙල්ටා E කියලා එක සංකේතවත් කරනවා. ශක්තිය නම් එනර්ජි නිසා E දාන්නේ, වෙනස නිසා අපි ඩෙල්ටා E කියලා සලකනවා. අගයකින් මුලයක කොහොමත් අගයක මොකද දරුවෝ? ප්‍රතිඵලවල ශක්තිය ඍණ ප්‍රතික්‍රියක වල ශක්තිය. අගයකින් මුලයක අඩු කරනවා. මේ සංකේතම මම පාවිච්චි කරපු නිසා මේ වෙම කියන දරුවෝ අගයන් ප්‍රතිඵලවල ශක්තිය කියන්නේ E2. E2 ඍණ E1. කවුද විශාල? කවුද ලොකු? දන්නෝනේ. E1ට වඩා E2 ලොකුයි. මෙයා ලොකුයි. මෙයා ලොකු නම් ඔයාලා මේ කරන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු කරන එක. ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා නම් එන්නේ මොන අගයක්ද? ධන අගය. ඒ නිසා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසයේ මොන අගයක්ද ලැබෙන්නේ? ධන අගයක්. අපිට තාප දායක ප්‍රතික්‍රියාවක නම් ශක්ති විපර්යාසයේ ලැබුණේ ඍණ අගයක්. මෙයාගේ ලැබෙන්නේ ශක්ති විපර්යාසයේ ධන අගය. හරි. අපේ සටහනට අනුව ඉස්සෙල්ලා වගේ මැන්දොත් මේක පද්ධතිය මගේ දරුවන්ට දැන් කාරණා ලේසි. එකක පැහැදිලි කරපු නිසා ඒකේ අනිත් පැත්ත මෙතනදී ලැබෙනවා. වටපිටාව. හරි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පද්ධතිය තුල බාහිරින් තාප ශක්තිය අරගෙන තමයි එයා ප්‍රතිඵල හදන්නේ. ඒතර බාහිරින් තාප ශක්තිය අරගෙනම නම් තාප ශක්තිය ගන්න වෙන්නේ කොහෙන්ද?
වටපිටාවෙන් මේ විදිහට මෙයා තාප ශක්තිය අරගෙන ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. කොහෙන්ද ගන්නේ? වටපිටාවෙන් ගන්න. පද්ධතිය වටපිටාවෙන් අරගෙන එයා ප්‍රතිඵල හදනවා. ශක්ති සටහනකුත් අපි ඉස්සෙල්ලා වගේම මේකට ඇඳුත් මොකද වෙන්නේ? දරුවන්ට දැන් ඉතාම හොඳට පැහැදිලි කාරණා. මේක y අක්ෂයක් විතරක් තියෙන ශක්ති සටහනක්. මට්ටම් ලකුණු කිරීම කරන්නේ මේ y අක්ෂය විතරයි තියෙන්නේ. ඒතර මේකේ උඩට යන්න ශක්තිය වැඩි වෙනවා නම් අපේ ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල දෙක ලකුණු කරොත් කාගේද දරුව ශක්තිය වැඩි? ඔව්. E2 කියන ප්‍රතිඵල වල ශක්තිය වැඩි කියලා අපි දන්නවා. අපේ E1 කියන ප්‍රතිඵල වල ශක්තිය සාපේක්ෂව අඩුයි. රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියක විසින් ප්‍රතිඵල සෑදීමයි සිද්ධ වෙන්නේ. ප්‍රතික්‍රියක විසින් ප්‍රතිඵල හදනවා. එතකොට ප්‍රතික්‍රියක ප්‍රතිඵල හදන්න නම් අඩු ශක්තියක් තියෙන මෙයා ශක්තිය වැඩි ප්‍රතිඵල බවටපත් වෙන්නේ. ශක්තිය මවන්න බෑනේ දරුවෝ. ශක්තිය වැඩි කරගන්න කරන්න තියෙන එකම ක්‍රියාමාර්ගය කොහෙන් හරි ගන්නම ශක්තිය. එයා ශක්තිය ගන්නෙ මොනව ලෙසද? තාප ශක්තිය ලෙස. වටපිටාවෙන් අවට පරිසරයෙන් එයා තාපය අරගෙන ප්‍රතිඵල සෑදීම සිද්ධ වෙනවා. බොහොම පැහැදිලි. ඒ වගේම දරුවෝ මතක තියාගන්න ශක්ති විද්‍යාව පාඩමේ දරුවන්ගේ ඉදිරි මේ පාඩමේ ගණන් හදන දේවල් වලට මේ තාපදායක අවශෝෂක කියන ප්‍රතික්‍රියා ඊටාම වැදගත්. වර්ගීකරණය තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියන කාරණා. අවශ්‍ය දේවල් සඳහන් කර ගැනීම කරමු. පස්සේ අපි පාඩමේ ශක්ති විපර්යාස සෙවීම, ශක්ති විපර්යාස හොයන්නේ කොහොමද කියන දේවල් ටික පැහැදිලි කරගෙන යන්න. ඊළඟ කාරණේ තමයි අපිට ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසයක් මනින්න අවශ්‍ය වුණොත් ඒ ශක්ති විපර්යාසයක් මනින්න අපි කොහොමද රසායනික ප්‍රතික්‍රියාවකදී සිද්ධ කරන්නේ? සාමාන්‍යයෙන් දරුවෝ අපේ පාසල් විද්‍යාගාරයක අපේ රසායන විද්‍යාගාරවල මේ තාප ශක්තිය මනින්න මිනුම් උපකරණ නැහැ. අපි සාමාන්‍ය ජීවිතයේදී උනත් තාපයේ පිළිබඳව මිනුම් කරන්නේ තාපේ ඍජුව මනින්න පුළුවන් තාප ශක්තිය ඍජුව මනින්න පුළුවන් සරල උපකරණ අපි ගාව නැහැ. උපකරණ දිනු උපකරණ තියෙනවා. නමුත් අපේ විද්‍යාගාරවල සාමාන්‍ය ජන ජීවිතයේදී උනත් එහෙම පාවිච්චි කරන අඩුයි. ඒ නිසා අපි තාප ශක්තිය පිළිබඳව රසායනික ප්‍රතික්‍රියාවකදී හෝ මිනුම් කරනකොට ඒක පිළිබඳව අධ්‍යයනය කරන්න තෝරගන්න මිනුම තමයි උෂ්ණත්වය. දැන් සරල දේ දරුවෝ උණ හැදිලාද කියලා උණ දිනනවද කියලා බලන්නේ තාප ශක්තිය නෙමෙයි මනින්නේ උෂ්ණත්වයේ මනින්නේ. එතකොට කියනවනේ උණ දිනනකොට මොකද්ද? ගිනි කබල වගේ රස්නේ කියලා. නේ? හරි. එතකොට උෂ්ණත්වය නම් අපි මනින්නේ ඒ උෂ්ණත්වයේ මැනලා කොහොමද තාප ශක්තිය හොයන්නේ? ඔයාලා දන්න සාමාන්‍ය පරිදි තිබිච්ච සම්බන්ධයක් තමයි ශක්තිය සහ උෂ්ණත්වයේ සමානුපාතික සම්බන්ධයක් තියෙන්නේ. ශක්තිය අපි E වලින් සංකේතවත් කරොත් උෂ්ණත්වයට සමානුපාතිකයි. උෂ්ණත්වයේ මන් θ වලින් දැම්මා. නැත්නම් උෂ්ණත්ව වෙනසක් ගත්තොත් ඇත්තරම උෂ්ණත්ව වෙනසක් අපි මනින්නේ. ඩෙල්ටා T කියලාත් ඒක දාන්න පුළුවන්. නැත්නම් ඩෙල්ටා T කියලා ලියන්නත් පුළුවන්. හරි. ශක්ති විපර්යාසය නැත්නම් ශක්තිය උෂ්ණත්ව වෙනසකට සමානුපාතිකයි. එතකොට අපි ශක්තිය ලෙස ගත්තොත් ශක්තිය උෂ්ණත්වයට සමානුපාතිකයි. ශක්ති විපර්යාසයක් ගත්තොත් උෂ්ණත්ව විපර්යාසයට සමානුපාතිකයි. එතකොට මේකේ සම්බන්ධය තමයි E සමානයි mc θ. ඕලවලදීත් ඔයගොල්ලෝ මේකේ පාවිච්චි කරලා ගණන් හදලා තියෙනවා. E කියන්නේ මොකද්ද? අපි ශක්තිය කියලා පොදුවේ ලියන්නේ මේ මොන ශක්තියද? තාප ශක්තිය. M කියන්නේ අපි
ශක්තිය මැනපු ද්‍රව්‍ය ස්කන්ධය C කියලා අදහස් කරන්නේ මෙතන ඇත්තටම තියෙන්නේ සිම්පල් C. C කියන්නේ විශිෂ්ට තාප ධාරිතාව. ඒ වගේම තීට කියන්නේ උෂ්ණත්වය. හරි. ශක්තියක් මනිනවා නම් E සමානයි mc තීට දානවා. ශක්ති විපර්යාසයක් මනිනකොට අපි ඩෙල්ටා තීටා කියන එක පාවිච්චි කරනවා. මම මෙහෙම ලියන්නම්. ශක්ති විපර්යාසයක් මැනීමේදී ඩෙල්ටා E සමානයි mc ඩෙල්ටා තීටා කියලා අපිට ලියන්න පුළුවන්. ඊටාම වැදගත් අපිට සාමාන්‍යයෙන් මේ ලැබෙන ඒකක පිළිබඳ අවබෝධයක් දරුවෝ නිවැරදිව දැනගෙන ඉන්න එක ඊටාම වැදගත්. E සමානයි mc තීටා වල ඒකක මොනවද? SI ඒකක අන්තර්ජාතික ඒකක. E කියන්නේ ශක්තිය නම් යාමයින අන්තර්ජාතික ඒකකයේ ජූල්. ස්කන්ධයේ අන්තර්ජාතික ඒකකයේ කිලෝග්‍රෑම්. C විශිෂ්ට දාපධාරිතාවේ අන්තර්ජාතික ඒකකයේ සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. මම මෙහෙම ලියන්න කිලෝග්‍රෑමයට සෙල්සියස් අංශකයට ජූල්. නැත්නම් මේක කෙල්විනයට ලෙස ලියන්නත් පුළුවන්. උෂ්ණත්වය. ඒතර මෙතන උෂ්ණත්වය සෙල්සියස් අංශක. දරුවෙක් මෙතන උෂ්ණත්වය කෙල්වින් වලින් ප්‍රකාශ කරොත් මේක දාන්නේ කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියන. ඒකක පිළිබඳ අවබෝධය ඊටාම වැදගත්. නිවැරදි ඒකක වලින් ආදේශ නොකරොත් ගණන් හදිනකොට ඒ අදාළ අගයන් වලට ලකුණු ලැබෙන එක වැරදි වෙයි. හරි. ඒ වගේම මේ විශිෂ්ටතාපධාරිතාව සහ තාපධාරිතාව කියන දෙක අතර සම්බන්ධයක් තියෙනවා. තාපධාරිතාව කියන එක අපි සංකේතවත් කරන්නේ කැපිටල් C වලින්. මේකේ C විශිෂ්ටතාපධාරිතාව, මේක සිම්පල් C. සාමාන්‍ය විශිෂ්ටතාපධාරිතාවට C හෝ S කියලා පාවිච්චි කරනවා. ඒකේ සම්බන්ධය තමයි කැපිටල් C කියන එක සමානයි mc. ඒ කියන්නේ මොකද්ද? තාපධාරිතාව සමානයි ද්‍රව්‍යයේ ස්කන්ධය වාරයක් කවුද? විශිෂ්ට තාපධාරිතාව. එතකොට අපිට මේ සම්බන්ධයේ විශිෂ්ට තාපධාරිතාව පාවිච්චි කරලා ලියනවා නම් ඩෙල්ටා E සමානයි m ලියනවද? නෑ. mc වෙනුවට කෙලින්ම ලියන්න පුළුවන් මොකක් කියලාද? කැපිටල් C කියලා. මම මේ වෙලාවේ s කියලා සංකේතය පාවිච්චි කරන්නම්. මේක s කියලා ලියනවා. s ඩෙල්ටා තීටා කියලා ලියන්න පුළුවන්. ඊටාම පැහැදිලි එකක්. ඩෙල්ටා E සමානයි s ඩෙල්ටා තීටා. මම මෙහෙනුත් ලියන්නම් ඩෙල්ටා E සමානයි s ඩෙල්ටා තීටා. ගණන් හදනකොට කාරණා තාපධාරිතාව නම් දීලා තියෙන්නේ මේ විදිහටද, විශිෂ්ට තාපධාරිතාව දීලා තියෙනවා නම් මේ විදිහටද, ශක්ති විපර්යාස හොයන්න පුළුවන්. මොකද දරුවෝ අපි ශක්ති විපර්යාස තීරණය කරන්නේ උෂ්ණත්වය විලස අනුව මැනලා මේ සම්බන්ධ වලින් සෙවීමක් කරනවා. අවශ්‍ය දේවල් දරුවෝ සඳහන් කරගෙන Tamanට එකපාරම කරුණු අවබෝධ වෙන්නේ නැත්නම් නැවත රිපීට් කරලා ආපහු මුලට දාලා කරුණු නැවත අධ්‍යයනය කරමින් හොඳට තේරුම් ගන්න පාඩමේ ඊටාම වැදගත් ගැඹුරු දේවල් වලට යන මේ තොරතුරු ඊටාම අවශ්‍යයි. ඊළඟ කාරණය තමයි අපි මේ පාඩමේදී වැදගත්ම පදයක් ගැන සාකච්ඡා කිරීමක් කරනවා එන්තැල්පිය කියන.
මොකද්ද මේ එන්තැල්පි කියන්නේ කියන එක අපි බලමු. එන්තැල්පියට සාමාන්‍යයෙන් පාවිච්චි කරන සංකේතයේ H අපි බලමු මොකද්ද මේ එන්තැල්පි කියන්නේ. සාමාන්‍යයෙන් දරුවෝ අපිට රසායනික ප්‍රතික්‍රියාවක නැත්නම් විද්‍යාකාරී ප්‍රතික්‍රියා සිද්ධ කරනකොට ඒ ශක්ති විපර්යාසයක් මයින්න වඩාත්ම පහසු වෙන්නේ පීඩනයේ නියත කරලා. නැත්නම් නියත පීඩන තත්ත්වය යටතේ. දරුවෝ දන්නවා දැන් විද්‍යාකාරී අපි තුමු ඔයාලගේ මේසේ මෙහිම තියෙනවා කියලා. මේ මේසේ උඩ ප්‍රතිකාරක වාජන ටික තියලා දරුවෝ මේව එකිනෙකට මිශ්‍ර කරනකොට විවෘතයි. ඒ වුණාට මේ නොදැනුවත් දරුවෝ මේ ප්‍රතික්‍රියා සිද්ධ කරන්නේ නියත පීඩනය යටතේ. එයි ඔයාලා භෞතික විද්‍යාවෙත් ඉගෙන ගන්නවා වායුගෝලීය පීඩනය එකම මට්ටමේදී එක හා සමානයි. නැත්නම් අපි සරලව ගත්තොත් මේ හරියට දැනෙන්නේ වායුගෝලීය පීඩනය කියලා අරගෙන මේ ප්‍රතිකාරක බෝතලේ තියෙන්නේ වායුගෝලීය පීඩනය, මේකේ තියෙන්නේ වායුගෝලීය පීඩනය. ඒ දෙන්න මිශ්‍ර කරනවා, කලවම් කරනවා, රත් කරනවා. ඒ දේවල් සිද්ධ කරොත් අපි නොදැනුවත්ව ප්‍රතික්‍රියා සිද්ධ කරලා තියෙන්නේ නියත පීඩනයක් යටතේ. පරිමාව නියත කරලා පරීක්ෂණ කරන්න ටිකක් සාමාන්‍ය තත්ත්වයට යටතේ අපහසුයි. පද්ධතිය වහලා මේව සීල් කරලා අනිත් එකට ප්‍රතිකාරක දෙන්නේ කිටියොත් එහෙම ඔයාලට ඒ දෙන්න මිශ්‍ර කරන්න වෙන්නේ යූ නලයක වගේ. මේ වගේ යූ නලයක දාලා මේකේ මෙතන කෙනෙක් ඉන්නවා, මෙතන කෙනෙක් ඉන්නවා, මේක ඇබේ ගහලා වහලා තියෙන්නේ. ඊට පස්සේ මේක අනිත් පැත්ත හරවලා මේගොල්ලෝ ප්‍රතික්‍රියා කරනවා වගේ සංවෘත කුටීර තුල සංවෘත පද්ධතිය තුල පරිමාව නියත කරලා පරීක්ෂණ කිරීම ටිකක් ප්‍රායෝගිකව අපහසුයි. ඒ නිසා ශක්ති විපර්යාස අපි මැනීම සිද්ධ කරනවා, ශක්තිය මැනීම කරනවා නියත පීඩන තත්ත්වය යටතේ. ඔන්න ඔය පීඩනීය නියත කරලා මම මෙතන වචනින්ම ලියන්නම්. නියත පීඩන තත්ත්වය යටතේ මනිනු ලබන ශක්තිය එන්තැල්පිය කියලා අපි හඳුන්වනවා. නියත පීඩන තත්ත්වය යටතේ මනිනු ලබන ශක්තිය එන්තැල්පිය කියලා අපි හඳුන්වනවා. එතකොට එන්තැල්පිය කියන්නේ දරුවෝ කලබල වෙන්න එපා වචනෙත් එක්ක මහා ලොකු ගැඹුරු දෙයක් නෙවෙයි. එන්තැල්පිය කියන්නේ ශක්තියක්ම තමයි. ඒකේ තියෙන එකම විශේෂත්වය එයා මැනීම සිද්ධ කරන්නේ පීඩනය නියත කරලා. හරිද? දැන් එතකොට දරුවන්ට පැහැදිලි වෙන්න ඕනේ අපි පාඩමේ මුල කොටසේදී තාපදායක අවශෝෂක ප්‍රතික්‍රියා ගැන කිව්වා. එතකොට මේ එන්තැල්පිය කියන්නේ ශක්තියක්ම නම් දරුවන්ට තීරණය කරන්න පුළුවන් මතක නම් තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට තාපදායක ප්‍රතික්‍රියාවක එයාගේ ශක්ති විපර්යාසයේ මොනගයක්ද දරුවෝ ලැබුණේ අපිට? ශක්ති විපර්යාසයේ ඍණාගයක් ආවේ. එතකොට එන්තැල්පි කියන්නේ නියත පීඩනයේදී මනින ශක්තියක්ම නම් තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසයේ ඍණ වගේම එන්තැල්පි විපර්යාසයේ මම ඒකේ සංකේතයක් තියෙනවා. ඒක ඉස්සරහට ලියන්නම්. අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක්වත් නැහැ. එන්තැල්පිය නම් H වෙනසක් නම් ඩෙල්ටා. මොනවද බොහොම පහසු. ඩෙල්ටා H කියලා කියනවා. එන්තැල්පි H වෙනසක් නම් ඩෙල්ටා H. මොනවාගේක්ද ලැබෙන්නේ? ඍණාගයක්. හරි. ඔය වගේම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ගත්තොත් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක අපි කිව්වා ශක්ති විපර්යාසයේ මොනවාගේක්ද දරුවෝ? ධනාගයක් අපිට ආවා. තාම පැහැදිලිව තර්ක කරලා අපි ඒව සටහන් කරේ. ශක්ති විපර්යාසයේ ආගේ ධන නම් එන්තැල්පි විපර්යාසයේ මොකද මම වචනින් ලිව්වේ එන්තැල්පි H වෙනස ඩෙල්ටා H. එයත් මොනවාගේක්ද? ධනාගයක්. හේතුව එන්තැල්පි කියන්නේම හැම විටම ඔළුවේ තියන්න මැජික් එකක් නෙවෙයි අමාරු දෙයක්. එන්තැල්පි කියන්නේම ශක්තිය. එකම වෙනස මනින්නේ නියත පීඩනයේදී පමණයි.
නැත්නම් එන්තැල්පි කියන්නේ මොකක්ද කියලා ඔළුවට කල්පනා කරන්න ගන්නවා. දරුවන්ට මූලික අදහස නැහැ. හැම වෙලම හිතන්නේ එන්තැල්පි කියන්නේ ශක්තිය, ශක්තිය, ශක්තිය. හරි. දැන් තව පොඩි කාරණයක්. එකින් එක අපි බලමු. සාමාන්‍යයෙන් ශක්තිය නිර්පේක්ෂව මනින්න පුළුවන් කියලා අපි සලකන්නේ නෙමෙයි. ගොඩාක් වෙලාවට ශක්තිය මනින්නේ අපි සාපේක්ෂව. දරුවෝ විභව ශක්තිය මනිනකොට භෞතික විද්‍යාවේදී එහෙම විභව ශුන්‍ය මට්ටමක් අරගෙන ඒ විභව ශුන්‍ය මට්ටමට සාපේක්ෂවයි විභව ශක්තිය මනින්නේ. ඒ වගේම චාලක ශක්තිය මනිනකොට කොහොමද ඔයාලා කරන්නේ? ඔව් ප්‍රවේගී බිඳු වෙනකොට චාලක ශක්තිය බිඳුවයි කියලා අරගෙන විවිධ ප්‍රවේගවන් වලට අදාළව චාලක ශක්තිය හොයනවා. සාමාන්‍යයෙන් ශක්තිය නිර්පේක්ෂව මනිනවට වඩා සාපේක්ෂව මැනීමක් අපි සිද්ධ කරන්නේ. එහෙමනම් එන්තැල්පි ගැන මොකද කියන්නේ? එය ශක්තියක් නම් එය සාපේක්ෂව මනින එක තමයි වඩාත්ම පහසු. යෝග්‍ය නිර්පේක්ෂව මනින්න අපහසු නිසා. එතකොට අපි රසායනික ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියක හා ප්‍රතිඵලවල එන්තැල්පියක් ලියනවට වඩා අපි ගොඩාක් වෙලාවට රසායනික ප්‍රතික්‍රියාවකදී දරුවෝ සිද්ධ කරන්නේ එන්තැල්පි විපර්යාසයක් සෙවීම. එන්තැල්පි විපර්යාස සෙවීම නැත්නම් H නෙවෙයි හොයන්නේ ඩෙල්ටා H එන්තැල්පි විපර්යාසයක් සෙවීමයි සාමාන්‍යයෙන් සිද්ධ කරන්නේ. හරි. ඒකෙම අවසාන කාරණේ ලෙස එන්තැල්පි කියන දේ රඳාපවතින සාධක තියෙනවා. ඒතර එන්තැල්පි රඳාපවතින සාධක අනුව ඒකට අපි මනිනකොට සම්මත කරගත්ත තත්වයන් භාවිතා කරමින් එන්තැල්පිය මැනීම සිද්ධ කරනවා. හරි. එන්තැල්පිය රඳාපවතින සාධක තමයි පළවෙනිම එක පීඩනය. ඒකනේ පීඩනය නියත කරලා අපි එන්තැල්පිය මැනීම සිද්ධ කරන්නේ. ශක්තිය මැනීම සිද්ධ කරන්නේ. පීඩනය මත එන්තැල්පිය රඳාපවතින නිසා අපි පීඩනය මනින්න සම්මත කරගන්නවා තත්වයක්. මොකද්ද? 1 atm පීඩනයක්. නැත්නම් පැස්කල් වලින් කිව්වොත් 1.3යි 1.25 වැඩි කිරීම 10 පැස්කල් 5ක පැස්කල් පීඩනය. ආසන්න වශයෙන් අපි මේක සලකන්නේ 1 වැඩි කිරීම 10 5 කියලා. ඒ වගේම උෂ්ණත්වයේ මත එන්තැල්පිය රඳාපවතින. උෂ්ණත්වයේ මත එන්තැල්පිය රඳාපවතින නිසා අපි ඒකට හදාගෙන තියෙනවා සම්මත තත්ත්වය. වායු නියමවලදී භාවිතා කරන සම්මත තත්ත්ව පටලවා ගන්න එපා. ශක්ති විද්‍යාවේදී ද්‍රව්‍යවල එන්තැල්පි පර්යාසමයින් අපි සම්මතයේ ලෙස දාගන්නේ සෙල්සියස් අංශක 25වත් කෙල්වින් 298ක උෂ්ණත්වය. ඒ වගේම මේ එන්තැල්පි කියන්නේ හැම වෙලෙම ශක්තියක්. ඒ නිසාම එන්තැල්පිය මයිනකොට එයාගේ ද්‍රව්‍ය ප්‍රමාණය මත තීරණය වෙනවා. ද්‍රව්‍ය ප්‍රමාණය ඒක සමහර අර්ථ දැක්වීම් වලදී අපි පාවිච්චි කරන දරුවෝ ප්‍රතිඵලවල ප්‍රමාණය මත තීරණය වෙනවා කියන. සමහර ඒවා තීරණය කරන්නේ ප්‍රතික්‍රියකවල ප්‍රමාණය මත තීරණය වෙනවා කියන. කෙසේ හෝ ද්‍රව්‍යවල ප්‍රමාණය මත එන්තැල්පිය තීරණය වෙනවා. ඒ නිසා අපි මනිනකොට මනින්නේ ද්‍රව්‍ය මවුලයකට සාපේක්ෂව. ඒක සමහර අයගේ ප්‍රතික්‍රියක මවුලයක්, සමහර අයගේ ප්‍රතිඵල මවුලයක් ලෙසයි ගන්න. හරි. එතන මේවා එන්තැල්පිය මනින්න පාවිච්චි කරන සම්මත තත්ත්ව නිසා මේ තත්වයටදී අපි මැන්නොත් එන්තැල්පිය අන්න වැරද්දුවා. ඇයි? එන්තැල්පිය නෙමෙයි මනින්නේ එන්තැල්පි විපර්යාස. එන්තැල්පි විපර්යාසයක් මැන්නොත් මේ තත්වයටදී මේවා සම්මත නිසා මේකට අපි කියනවා මොකක් කියලාද? සම්මත එන්තැල්පි විපර්යාසයක් කියලා. එන්තැල්පියේ සංකේතය H වෙනසක් මනිනවා නම් ඩෙල්ටා H. සම්මත කියන එක හඳුන්වන්න මේ ලකුණ පාවිච්චි කරනවා ඩෙල්ටා H නෝට් කියලා කියන්නේ මේ විදිහට ලියන්න.
සම්මත එන්තැල්පි පර්යාසයක් කියන හැම විටම මේ කාරණාවට අනුව මැන. හරි. ඒ නිසාම එන්තැල්පි කියන්නේ ශක්තියක් නම් එයාගේ ඒකකයේ වෙන්න ඕනේ ජූල්. මනින්නේ මවුලයකට නිසා මවුලයට ජූල්. එන්තැල්පියේ ශක්තියක් නිසා ජූල්, මනින්නේ මවුලයකට නිසා මවුලයට ජූල්. අපි ගොඩාක් වෙලාවට ඒක මවුලයට ජූල් වලට වඩා මවුලයට කිලෝ ජූල් වලින් ප්‍රකාශ කරනවා. ඒකකයේ පවා නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක දරුවන්ට තේරුම් ගන්න පහසුයි මේ තොරතුරුත් එක්ක. හොඳට කාරණා තීරණය කරන්න අවබෝධ කරගන්න සටහන් කරගන්න ඊළඟට අපිට පාඩමේ ගණිතමය සංකල්පات එක්ක මේ දේවල් සම්බන්ධ කරගන්නයි තියෙන්නේ.